පසුගිය ලෙසන් එකේ කතා කරපු කොට සාද කතා කරනවා data processing මේ ඉස්සෙල්ලා පාඩම කතා කරා මතක ඇති computer generation කියලා computer generation කියන පාඩමින් මොකද exam paper එකේ අහන ප්‍රශ්න දෙකක් ඒ වගේම data processing data processing කියනකොට අපි ඉගෙන ගත්තා බේසික් එකක් data කොහොමද process කරන්න කවුද process කරන්න කියලා. ඔයාලට මතක ඇති processor එක CPU එක තමයි මේ data processing වලට ප්‍රධානම ධාරිතාවයක් capacity එකක් දෙන්නේ. මේ data processing එක අපි ටිකක් අද විද්‍යානුකූලව ඉගෙන ගන්නවා. උඩින් දකින විදිය නෙවෙයි. ටිකක් විද්‍යානුකූල ක්‍රමයට කොහොමද මේ data process කරන්න කියලා. මම ඔයගොල්ලන්ට දවසෙන් දවස දැන් ටියුටෝරියල් එක ඔයගොල්ලෝ හරියට පරිශීලනය කරා නම් ඔයගොල්ලන්ට ලොකු දැනුමක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. අපි මේ කතා කරපු දේවල් ගැන. හැබැයි ටියුට් එකක් අල්ලන්න නැතුව ඒක පැත්තකට විසිකලා තිබ්බොත් මේවා නිකන් ඉස්කෝලේ ගිය දවස්වල නැත්තම් A level පන්ති වල ගියා වගේ ටියුට් බවට පත් වෙයි. data processing කියන එක දත්ත සැකසීම අවශ්‍ය භාවිතය සඳහා දත්ත එකතු කිරීම හැසිරවීම සහ සැකසීම දත්ත සැකසීම ලෙස හැඳින්වෙනවා. දැන් අපි එතකොට අපිට දැන් නිකන් අතහරින්න බෑ දත්ත සැකසීම කියන්නේ මේ නිකන් දත්තයක් තොරතුරක් බවට පත් කරනවා කියලා අපිට නිදහස් වෙන්න බෑ. ඒකට ඒකේ දැන් තියෙනවා අපි ටිකක් ගැඹුරට කතා කරනවා දත්ත එකතු කරන්න ඕන, ඒවා හසුරවන්න ඕන, ඒ වගේම ඒවා සකසන්න ඕන. ඒ සාමාන්‍යයෙන් පරිගණකයක් වශයෙන් සිදු කරන තාක්ෂණයකි. ඒක දිනදා පාවිච්චි කරන පරිගණකයක් මගින් කරන දෙයක්. තොරතුරු ලබා ගැනීම පරිවර්තනය කිරීම වර්ගීකරණයද මේට ඇතුළු. තොරතුරු ලබා ගැනීම පරිවර්තනය කරලා වර්ගීකරණ. ටිකක් දැන් ගැඹුරට හිතන්න ඕන බැංකුවක් ගැන ඊළඟට වෙනත් මූල්‍ය ආයතනයක් ගැන ඒ වගේම විශ්වවිද්‍යාලයක් ගැන ඒ වගේම ආගමන විගමනයක ඒ වගේම එහෙම තොරතුරු දත්ත එකතු කරගන්න තැන්වල වෙන දේවල් ගැන වඩා මේ කරුණුත් එක්ක හිතන්න තොරතුරු ලබා ගන්නවා පරිවර්තනය කරනවා වර්ගීකරණය වගේ එකක් තමයි මේ data processing කියලා කියන්නේ. මේ පින්තූරේ පෙන්වනවා data processing වල collection, preparation, input, processing, output, storage. මේ data processing කියන එක වර්ගීකරනවා එකතු කරනවා preparation කියන්නේ collection කියන්නේ එකතු කරනවා preparation කියන්නේ සකසනවා input කියන්නේ ආදානය ඇතුළු කරනවා processing කියන්නේ නැවත සකසනවා output කියන්නේ ප්‍රතිදානය storage කියන්නේ ගබඩා කරනවා. ඉතින් විශාල පරාසයක් කරා මේ data processing කියන එක ගමන් කරනවා. processing කියන එකට වඩා වෙනස් එක. කෙසේ වෙතත් දත්ත සැකසීම බොහෝ දුරට පාද දෑමත රඳා පවතිනවලු. සැකසීමට අවශ්‍ය දත්ත පරිමාව. දත්ත සැකසීම කියන්නේ දත් සැකසීමට අවශ්‍ය කරන දත්තවල පරිමාව කොච්චර ප්‍රමාණයක්ද කියන එක. දත්ත සැකසුම් මෙහෙයුම් වල සංකීර්ණත්වය. අදාළ මෙහෙයුම් වල සංකීර්ණත්වය. හරිද? දත්ත පරිමාව ඒ වගේම මෙහෙයුම් වල සංකීර්ණත්වය. අදාළ පරිගණක පද්ධතියේ ධාරිතාව සහ අභ්‍යන්තර තාක්ෂණය. මේක කොච්චර RAM එකක් තියෙනවද, hard එක කොච්චරද, processor එක speed එක මොකද්ද ආදි වශයෙන් කියනවා තමයි කිව්වේ. තාක්ෂණික කුසලතා. මේක හදන්න තියෙන දක්ෂතා. කොයි වගේ දක්ෂතාවයක්ද තාක්ෂණය තුලින් ලබාගෙන තියෙන්නේ. කාල සීමාව. කොච්චර කාලයක් ඇතුළතද මේ දත්තය සැකසෙනවද කියලා. එහෙනම් දත්ත සැකසීමට අවශ්‍ය කරන තවත් කරුණු කීපයක් තියෙනවා. අදාළ දත්තේ පරිමාව, මෙහෙයුම් වල සංකීර්ණතාවය, ධාරිතාවය සහ අභ්‍යන්තර තාක්ෂණය, තාක්ෂණික කුසලතා සහ කාල සීමාව. දත්ත සැකසීමේ ක්‍රම methods of data processing. අපි විවිධ ක්‍රම දත්ත සැකසීම සඳහා භාවිත කරන පරිගණකයක් අභ්‍යන්තරයේදී single user programming කියලා මේවා ටිකක් අපි තව කඩලා කැලි වලට කඩලා ඉස්සරහට ඉගෙන ගන්න ඕන. තව දුර අධ්‍යාපනය ඔයගොල්ලෝ හදාරන ඕන. single user programming, multiple programming, real time processing, online processing, time sharing processing, distributed processing. පරිගණක තාක්ෂණයේදී නැත්නම් පරිගණක විද්‍යාවේදී අපි මේවා ඉගෙනගෙන තිබීම තමයි අපි පරිගණක විද්‍යාව පිළිබඳ දැනුමක් තියනවා කියලා දන්නේ. දැන් ගොඩක් අය මොකක් හරි පොඩි කෝස් එකක් කරලා ඔෆිස් කෝස් එකක් වගේ එකක් කරගෙන ඉන්නවා මම පරිගණක දන්නවා කියලා. නැහැ. පරිගණක වල විද්‍යාත්මක පැත්ත දන්නේ නැහැ. හැබැයි මොකක් හරි වැඩ කරන්න දන්නවා. ඒක පරිගණකයේ දන්නවා කියන්නේ අපිට සාධකයක් නෙමෙයි. අපි පුළුවන් තරම් කියවීමේ ද්‍රව්‍ය. ඒ වගේම මේ පරිගණක පිළිබඳ
හඳුනා ගැනීම තාක්ෂණයේ ICT IT පිළිබඳ හඳුනා ගැනීම හැම කෙනෙක්ම ළඟ තියෙන්න ඕන. නැතුව අපි වර්ඩ් වලින් එක්සෙල් වලින් මොනාරි ගේම් එකක් ගහන්න ගේම් එකක් හදන්න අරකම් එකක් දන්නවා. එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් හදන්න දන්නවා. හાર્ඩ්වෙයාර් ගලවලා හදන්න දන්නවා කියන එක ඒක හොඳයි. හැමෝම ඒවා දැනගෙන තියෙන්න ඕන. නමුත් ඒකින් විතරක් අපිට මේ තාක්ෂණය ගැන මේ විද්‍යාව ගැන නිසි දැනුම එන්නේ නැහැ. ඒ නිසා මේවා කියවන්න මේවා හොඳට ඔලුවට දාගන්න තව තව කරුණු හොයන්න පුළුවන් තැන්වලදී හොයන්න. තනි පරිශීලක වැඩසටහනකරණය කියලා තියෙනවා දත්ත සැකසීම ක්‍රමය. බහු වැඩසටහනකරණය කියලා තියෙනවා. ඊළඟට රියල් ටයිම් ප්‍රොසෙසින් ඒවත් තත්ත්වකාලීන සැකසුම්. ඒ වගේම මාර්ගස්ත සැකසුම් ඔන්ලයින් ප්‍රොසෙසින් කාලය බෙදා ගැනීම සැකසුම් ටයිම් ෂෙයාරින් බෙදා හරින ලද සැකසුම් ඩිස්ට්‍රිබියුටඩ් ප්‍රොසෙසින් කියලා. තනි පරිශීලක වැඩසටහනකරණය සාමාන්‍ය තනි පුජ්‍යලික විසින් ඔහුගේ පුජ්‍යලික භාවිතය සඳහා කරනු ලැබේ. කුඩා කාර්යාලය සඳහා වඩා සුදුසුය. කුඩා කාර්යාලවල කරනවා නම් යම් යම් දත්ත සැකසීම් තනි පුජ්‍යලෙන් ඒවට කියනවා තනි පරිශීලක වැඩසටහනකරණය. ඒගොල්ලෝ අපි හැමෝම කරන්නේ ඒක තමයි. බහු වැඩසටහනකරණය. මධ්‍යමික සැකසුම් ඒකකයේ CPU එකවර වැඩසටහන් එකකට වඩා ගබඩා කිරීමක් ක්‍රියාත්මක කිරීම කරනවා නම් ඒකට කියනවා බහු වැඩසටහනකරණය කියලා. CPU එක තුල එකවර වැඩසටහන් එකකට වඩා ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා නම් එහෙම නැත්නම් ගබඩා කරනවා නම් ඒක මල්ටිපල් ප්‍රෝග්‍රෑමින් වෙනවා. බහු ක්‍රම ලේඛන තාක්ෂණ අදාළ පරිගණකයේ සමස්ත වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. මේකෙන් කරනවා සමස්ත කියන්නේ හැම කෙනාගේම මුළු සමස්තයෙන් වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කරන එක තමයි මෙම තාක්ෂණයෙන් සිද්ධ වෙන්නේ. එකවර ගබඩාකරණය සහ ක්‍රියාත්මක කරන ප්‍රමාණය වැඩි කරනවා CPU එකක් තුළ. ඒක තමයි බහු වැඩසටහනකරණය කියන්නේ. රියල් ටයිම් ප්‍රොසෙසින්. මෙම තාක්ෂණය මගින් පරිශීලකයාට පරිගණක පද්ධති සමග ඍජුව සම්බන්ධයට පාසුකම් සපයනවා. හරිද? රියල් ටයිම් ප්‍රොසෙසින් එකේදී හැම වෙලේම on touch හරිද පරිගණකයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න යූසර්ට අවස්ථාව හම්බ වෙනවා. මේ තාක්ෂණයේ දත්ත සැකසීම පහසු කරනවා. මේ වගේ එකක් අතරම මේ රියල් ටයිම් ප්‍රොසෙසින් වගේ එකක් දත්ත සැකසීම data processing පහසු කරනවා. මෙම තාක්ෂණයේ ඍජු මාදලිය හෝ අන්තර්ක්‍රියාකාරී මාදලිය තාක්ෂණීය ලෙස හැඳින්වන අතර එක් කාර්ය ඉටු කිරීම සඳහා පමණක් සංවර්ධනය කර ඇත. හරිද? ඒ එක්තරා ආකාරයක මාර්ගගත සැකසුමකි. ඒ හැම විටම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හරිද? on time නෙමෙයි. හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම යූසර්ට රිජුම පද්ධතියක් සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. මෙම මාර්ගගත සැකසුම්. මෙම තාක්ෂණයේ කෙලින්ම දත් ඇතුළු කිරීමට හා ක්‍රියාත්මක කිරීමට පාසුකම් සපයනවා. හරිද? එය පළමුව ගබඩා කිරීම හෝ රැස් කිරීම සිදු නොකරනවා. ඒ වගේම මෙම තාක්ෂණයේ සම්බන්ධ යෙදුම් සඳහා බහුලව භාවිත වෙනවා. මාර්ගගත සැකසුම් කියලා කියන්නේ අපිට ගොඩක් වෙලාට බැංකුවක වගේ තැනක ගොඩක් ඒ වගේ තැන්වල එතන වෙන්නේ ඒ වෙලේටම ඔන්ලයින් අපිට පුළුවන් ගිහිල්ලා Tamanට සල්ලි ගන්න හරි දාන්න හරි හරිද ඔන්ලයින් පේමන්ට් කරන්න ඒ වගේ අපිට ගත්තොත් කොමර්ස් සයිට් වලට ගිහිල්ලා දත්ත මිලදී ගන්න ඒ වගේ තමන්ගේ දේවල් අප්ලෝඩ් කරන්න අන්න ඒ වගේ ඒවා තමයි මේ ඔන්ලයින් ප්‍රොසෙසින් කියලා කියන්නේ. හරි. කාලය බෙදා ගැනීම සැකසුම්. සම්බන්ධ දත්ත සැකසීම තවත් ආකාරයක් වන අතර එය පරිශීලකයන් කීප දෙනෙකුට මාර්ගගත පරිගණක පද්ධතියක් සම්පත් බෙදා ගැනීමට පාසුකම් කරනවා. කාලය බෙදා ගැනීම ටයිම් ෂෙයාරින් ප්‍රොසෙසින් වලදී සම්බන්ධ දත්ත සැකසීම තවත් ආකාරයක් වන අතර ඒ පරිශීලකයන් කීප දෙනෙකුට මාර්ගගත පරිගණක පද්ධතියක සම්පත් බෙදා ගැනීමට පාසුකම් සලසනවා. දැන් අපි නෙට්වර්ක් වගේ පරිගණක පද්ධතියක් ගත්තොත් සර්වර් එකක් වගේ එකක් ගත්තොත් එහෙම පරිශීලකයන් කීප දෙනෙකුට එකවර ඒ සර්වර් එකත් එක්ක නෙට්වර්ක් එකත් එක්ක එකවර ඉන්න පුළුවන්. හරිද? ඒක තමයි කාලය බෙදා ගන්න නැත්නම් ටයිම් ෂෙයාරින් කියලා කියන්නේ. ප්‍රතිඵල ඉක්මනින් අවශ්‍ය වූ විට මෙම තාක්ෂණ අනුගමනය කරේ. පමණ නොව නමට අනුව මෙම ක්‍රමයේ කාලය මත පදනම් වේ. කාලය බෙදා ගැනීම සැකසීම ප්‍රධාන වාසි කීපයක් තියෙනවා. පරිශීලකයන් කීප දෙනෙකුට එකවර සේවය කරන්න පුළුවන්. හරිද? පරිශීලකයන් සැකසීමේ කාලය සමාන වෙනවා. ඒක හැම කෙනෙකුටම එක හා සමාන කාලයකින් එයා උදව් කරනවා. ක්‍රියාත්මක වන වැඩසටහන් සමග අන්තර්ක්‍රියා කිරීමේ හැකියාව.
අන්තර්ක්‍රියා කරගෙන කියන්නේ යම් කිසි වැඩක් අපිට ආවොත් ඒ අතර කාලේ අපිට ඒක ඇතුළට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. බෙදාහරින සැලසුම් බෙදාහරින ලද සැකසුම් ඩිස්ට්‍රිබියුටඩ් ප්‍රොසෙසින් විශේෂ දත්ත සැකසුම් තාක්ෂණයේ විවිධ පරිගණක දුරාස්ව පිට ඇති පරිගණක ජාලයක් සඳහා තනි ධාරක පරිගණක සමග අන්තර් සම්බන්ධතා පවතිනවා. හරිද? ඩිස්ට්‍රිබියුටඩ් ප්‍රොසෙසින් විවිධ පරිගණක දුරාස්ව තියෙනවා. අද අපි පාවිච්චි කරන එක පරිගණක දුරාස්ව තියෙනවා. එක සමහරට කිලෝමීටරයක් දෙයක් වෙන්න පුළුවන්. එකම කාමරයක එකම ගෙදරක කාමර කීපයක වෙන්න පුළුවන්. හරිද? ලෝකේ කොහේ තවත් රටකයි අපි ඉන්න තැනයි වෙන්න පුළුවන්. හරිද? මේ කොහේ තිබුණත් පරිගණක ජාලයක් සාධන තනිධාරක පරිගණකය සමග අන්තර්ව සම්බන්ධතාවය පවත්වා ගන්නවා. කොහේ තිබුණත් අපේ ෆෝන් එක හරි පරිගණකයේ ටැබ් එක හරි මොකක් හරි අනිකත් එක්ක සම්බන්ධතා පවත්වනවා. මේ සියලු පරිගණක පද්ධති අධිවේගී සංවේදී ජාලයක් සමග අන්තර් සම්බන්ධතාව පවත්වනවා. ඒ කියන්නේ ලෑන් වගේ ලෑන් නෙමෙයි මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එහෙම නැත්නම් වයිඩ් ඒරියා නෙට්වර්ක් වගේ අපි ඉදිරියට කතා කරන නෙට්වර්ක් ගැන පොඩි පාඩමක් තියෙනවා. ඒකෙදි අපිට මුළු ලෝකෙම එකම ජාලයක් බවට පත් වෙනා තියෙන වෙලාවක අපේ පරිගණකය හෝ ෆෝන් එක හෝ නැත්නම් අපි අපේ තියෙන ඩිවයිස් එක අපිට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? ඒකයි මේකේ මේ සියලුම පරිගණක පද්ධති අධිවේගී සංවේදී ජාලය සමග අන්තර් සම්බන්ධ පවතිනවා. මධ්‍යම පරිගණක පද්ධතික ප්‍රධාන දත්ත පදනම පවත්වාගෙන යන අතර ඒ අනුව අධීක්ෂණය කරයි. ඒ කියන්නේ සෙන්ට්‍රලයිස්ඩ් කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන අපි කියන්නේ සර්වර් එකක් වගේ එකක් එක්ක මෙයා සම්බන්ධතාව පවත්වන එයා තමයි අධීක්ෂණය කරන්නේ. මේ වදේශනේ එදා අපි ඉවර කරගන්න බැරි වෙච්ච කොටස මම ඔය කතා කරේ ඒකත් ඔන්න කතා කළා. මම හිතන්නේ මේ නිබන්ධනය ඔයගොල්ලන්ට මම PDF එක දීලා ඇති print out ගන්න කියලා. මම පොඩක් කියව ගන්න. ඒ වගේම අද තවත් කොටසක් අපි කතා කරන පොඩි වෙලාවක් මම හිතන්නේ පාඩම් මාලා අංක 4 පාඩම් මාලා අංක 4ක් තියෙනවා කම්පියුටර් සයන්ස් වල අපි ඒකත් මේකම කතා කරමු. Windows desktop එක ඔයා දන්නවා Windows desktop එක දැන් හොඳටම ඔයාගේ කම්පියුටර් එකේ ලැප්ටොප් එකේ desktop එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ iPhone එකේ වෙන්න පුළුවන්. නැත්නම් ඔයා පාවිච්චි කරන සාමාන්‍ය ෆෝන් එකක් වෙන්න පුළුවන්. කො Android වෙන්න පුළුවන්, එක්ක iOS එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් desktop එකක් තියෙන්න පුළුවන්. තව ඕනම තැනක අපිට මොකක් හරි operating system එක දායකත්වයක් හම්බ වෙනවා. අපි කතා කළා අපේ නිතරම පාවිච්චි කරන්නේ බහුතරයක් පාවිච්චි කරන්නේ Apple වර්ගයේ කම්පියුටර්ස් නෙවෙයි අපි පාවිච්චි කරන්නේ Windows වර්ගයේ කම්පියුටර්ස්. ඒතර Windows වලට compatible computers හැම වෙලෙම ලෝකෙ 75ක් 80ක් 90ක් විතරම පාවිච්චි කරන්නේ Windows වර්ගයේ operating system. දැන් Windows කියු operating system එකක desktop එකක් දකින්න හම්බ වෙනවා අතුරු මුහුණක්. ඒකයිල පරිශීලකයාට හැම වෙලේම තමන්ගේ කාර්යයන් කරගන්න හදලා තියෙන වේදිකාවක්. ඉතින් ඔයා පරිගණක විද්‍යාව නැත්නම් ඇප්ලිකේෂන්ස් පැත්ත, ලැන්ග්වේජස් පැත්ත, වෙබ් පැත්ත, එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් පැත්ත, නෙට්වර්කින් පැත්ත ඔයා මේ කියන ඕනම ශාස්ත්‍රයක් ආවරණය කරලා තියෙනවා නම් යම් ප්‍රමාණයකට ඒ ප්‍රමාණය තරමට ඔයාලට ඩෙස්ක්ටොප් එකේ තුල වැඩ කරන්න පුළුවන්. මේ ඉස්සරදසක් කිව්වා ඩෙස්ක්ටොප් එක කියන්නේ හොඳ වේදිකාවක්. ගායන නටන රංගන ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ දක්ෂතා. හැබැයි තමන් ඒ තුල යම් ප්‍රමාණයක පරිණතභාවයක් තියෙන්න ඕන. ගත්ත ගමන් කම්පියුටර් එක වැඩ කරන්න හැමෝටම බෑ. ගේම් එකක් ගහන්න පුළුවන්, සින්දුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි chances තියෙනවා. නමුත් මේකේ තියෙන සයන්ස් පැත්ත, විද්‍යානුකූල පැත්තට එබිලා බලන්න ගොඩක් අයට chance නැහැ. ඒ නිසා ඒ පැත්තට එබිලා බලන්න ඒක තමයි ඕගොල්ලන්ට මේ අපි පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ නැත්නම් පළවෙනි කෝස් එකෙන් මේ අදහස දීලා ඊළඟට ඉදිරි කාලෙකදී කොහොම හරි තල්ලු කරගෙන ඉස්සරහට යෑමේ අදහසින් තමයි මේක කරගෙන යන්නේ. right Windows desktop එක මූලිකාංග අපි කතා කරලා තියෙනවා. එහෙනම් මේක අපි ගොඩාක් කතා කරනවා desktop icon තියෙනවා, start button තියෙනවා, task bar තියෙනවා, task තියෙනවා. හරි task bar icon තියෙනවා, notification area එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි ඉගෙන ගත්තා මේකට system tray කියලා. ඒ තුන date and time වගේ තියෙනවා notification area තුල විශේෂාංග. ඒ වගේම start menu එකක් තියෙනවා, mouse pointer එකක් තියෙනවා. ඒ වගේම desktop එකවත් background එක තියෙනවා. මේ සමස්තයට අපි කතා කරනවා desktop කියලා. ඉතින් මේ මූලිකාංග ඔයා දැනගෙන තියෙනවා. Windows පරිගණක පද්ධතියට පිවිසෙන පසුව යෙදුම් application දුසිම් ගණනාවක් ලැබෙනවා. ඒකට ඔබට ඔබේ අවශ්‍යතාවට විකල්පයක් තෝරා ගන්න පුළුවන්. පාට වැඩ කරන්න දුසිම් ගණන එක වර්ගයේ
ඇප්ලිකේෂන් හම්බ වෙනවා. ඉතින් ඔයාට ඔයාගේ කැමති අනුව තෝරගන්න පුළුවන්. බොහෝ විකල්පයන් ඔබේ පරිගණක තීරයේ ඩෙස්ක්ටොප් පාසුවෙන් ලබාගත කෙටිමන් නිරූපකයන් icons මගින් දැකගත හැකි. කෙසේතත් සමහර පරිගණකවල ඔබට තිරයේ එවැනි විකල්පයන් සොයාගත නොහැකි. එවැනි අවස්ථාවක ඔබට මෙනු බොත්තම ආධාරයෙන් ඒවා ලබා ගන්න පුළුවන්. හරිද? ඔය වෙලාවක හරි ඩෙස්ක්ටොප් එකේ නැත්තම් icons ඔයාට හොයන්න ස්ටාර්ට් මෙනු එකට ගිහලා ඔයාට වමනා දේවල් හොයන්න පුළුවන්. දැන් මේ තියෙන ස්ටාර්ට් මෙනු එක ස්ටාර්ට් මෙනු එකට ගිහලා හොයා ගන්න පුළුවන්. Windows 10 OS එක පාවිච්චි කරන පරිගණකයක ඩෙස්ක්ටොප් එක මේ පේන්නේ. ඒ වගේ ඔයා පාවිච්චි කරන ඕන පරිගණක ඒ පරිගණකවල මේවා දකින්න හම්බ වෙනවා. ආරම්භක මෙනුවේ අවස්ථාවන් ස්ටාර්ට් මෙනු වම් පතුලේ කවුළු සංකේතයක් ඇත. එනම් මෙනු බොත්තම ඒ කියන්නේ මෙන්න මේ යට තියෙන එක කියන්නේ ස්ටාර්ට් මෙනු. ක්ලික් කළ පසු මෙනු විකල්ප දිස්වෙනවා. ස්ටාර්ට් මෙනු එක හම්බ වෙනවා කියන එකයි ඔය කියන්නේ. ඔය විදිහට හම්බ වෙනවා කියලා. රයිට් ඒ වගේ තියෙන ස්ටාර්ට් මෙනු එකේ තියෙන විශේෂ අවස්ථා මම ඔක්කොම කතා කරන්නේ ඔයා දන්න නිසා all programs දැන් ඔයාට all programs කිව්වොත් ඔබේ පද්ධතිය ස්ථාපනය කරලා සියලුම වැඩසටහන් පෙන්වනවා. ඒක තමයි මේ all program. මේ නම් වලින්ම තියෙනවා. documents. හරි? ඊළඟට recycle document. recent files. හරිද? දැන් මේ වෙනකොටත් වැඩ කර හිටපු ඒවට අපි කියනවා recent files කියලා. my pictures ඔයාගේ පින්තූර gallery එකක් වඩ තියාගන්න පුළුවන්. my pictures කියලා. my music මට තමන්ගේ music අදාළ දෙන my computer හොඳටම හොරුයි my computer හරි this computer හරි ඔයාට පුළුවන් computer අභ්‍යන්තරයට යන්න හදලා තියෙන system icon එකක් my computer. control panel එකක් තියෙනවා. පාලන පූර්ව අපිට ඇතුළට ගිහිල්ලා control panel එකකින් ගොඩක් දේවල් අවශ්‍ය දේවල් තමන් තුල තමන් පරිගණකේ තියාගන්න පුළුවන්. අනවශ්‍ය දේවල් uninstall කරලා අයින් කරන්න පුළුවන්. ඒ වගේ settings වෙන වෙනම change කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. printer මුද්‍රකය. හරිද? printer කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් තමන්ගේ මුද්‍රකය සවි කරලා තියෙන මුද්‍රණ යන්ත්‍රය setting කරගන්න. help අපිට උදව්වක් අවශ්‍ය ඕනම වෙලාවක Windows desktop එකේ ඉඳගෙන F1 key එක press කරපු සැනින් අපිට උදව්වක් ලබා ගන්න මෙනු එක පෙන්වනවා. keyboard එකේ හැම වෙලේම මතක තියාගන්න ඕන. exam paper එක අහන්නත් පුළුවන් වගේ F1 ගහපු ගමන් ඔයාට උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් ඒ උදව්ව ලබා ගන්න screen එක පෙන්වනවා. right? එතකොට ඒවා වැදගත් දේවල්. ඉතින් මම F1 ගහුවට පස්සේ යටක් ගාලා පෙන්වනවා Microsoft Edge help and learning කියලා. ඉතින් අපිට මෙතනින් අවශ්‍ය topics තෝරගෙන අපිට උදව් ගන්න පුළුවන්. right. search මෙතන search box එක එකට ගිහලා පුළුවන් ඕන දෙයක් search කරගන්න. තමන් වැඩ කරලා තියෙනවා නම් ඒවා මේ තැන් වල පෙන්වනවා. වැඩ කරලා නැත්තම් නැති එකක් නම් අපිට අදාළ අකුරු type කරලා හොයාගන්න පුළුවන්. ඒත් ඒ වගේම run දුවන්න අපිට පුළුවන් run කරන්න යම් application තියෙනවා නම් ඒවා run කරන්න පුළුවන්. setting කියන්නේ මොකද්ද? සැකසුම තමන්ගේ කම්පියුටර් එක පිටවා ගන්න උවමන ආකාරය. විවිධ ආකාරයෙන් පිටවා ගන්න ඕමනයි නම් දැනට තියෙන තත්ත්වය වෙනස් කර ගන්න ඕන නම් default තත්ත්වය දැනට තියෙන තත්ත්වය කියන්නේ default තත්ත්වය ඒක වෙනස් කර ගන්න ඕන setting වලින් අපිට පුළුවන් ඒක නැවත hardware software අදාළ පරිදි අදා ගන්න. log off අපිට ඉවත් වෙලා යන්න පුළුවන් වැඩ කරන ගමන් login වෙලා තියෙනවා නම් මොන හරි එකට අපිට log off වෙලා එතනින් අයින් වෙන්න පුළුවන්. තමන්ගේ කම්පියුටර් එකත් අපි shut down කරනවා කියලා කියන්නේ log off කරනවා වගේ සේරම. sleep හරි වැඩ කර ඉන්න ගමන් කිසියම් ආකාරයක අපිට ඉන්ටර්වල් එකක් ඕන නම් පොඩි කාලයක් අපි පරිගණකයෙන් නැගිටලා යනවනම් අපිට පුළුවන් මේ ස්ලීප් තත්ත්වයට පරිගණකේ පත් කරන්න. හරිද? ඒ පද්ධති ක්‍රියාකාරී නොවන බවට පත් කරයි. ඒ කියන්නේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙසේවත් අඛණ්ඩ වැඩසා සැලසුම් මතකයේ තබා ඇති අතර කුඩා බලයක් ලබා ගනී. ලොකු කරන්ට් එකක් ගන්නෙත් නැහැ. ස්ලීප් කරලා තියන්න පුළුවන් වැඩ කරන තුලට. අපි දන්නවා ගොඩක් ආයතන වල ඔෆිස් වල එහෙමම කම්පියුටර් එක on. ඉතින් යන විදුලිය ඒ විදිහටම යනවා. නමුත් වැඩ නොකරන තමන් නැගිටලා යනවා නම් තේ එකක් බොන්න ලන්ච් එකට වගේ වෙලාවට වැඩ කර ඉන්න ගමන් පරිගණකේ ස්ලීප් කරලා යන්න. ස්ලීප් කියන අපිට ඒ ඔප්ෂන් එක පාවිච්චි කරලා අපිට ස්ලීප් කරන්න පුළුවන්. මෙතන ස්ලීප් මේ Windows 10 එකේ ස්ලීප් shut down කියන log off කියන එක. restart කියන්නේ ස්ලීප් කරපු එක නැවත අපිට ඕපන් කරගන්න පුළුවන්. hibernation ශිශිරකරණය ශිශිර තාරකයේ විවෘත ලේඛන සහ වැඩසටහන් දොඩ තටිය තබ ඔබේ පරිගණක ක්‍රියාවිරත කරන්නේ.
නින්දට සාපේක්ෂව ඉතා අඩු බලයක් භාවිත කරයි. ඒ කියන්නේ මේ ස්ලීප් කරනවට වඩා ගොඩාක් බලය අඩුවෙන් පාවිච්චි කරනවලු මේ හයිබර්නේෂන් එකට. හරිද? ඒ හැම වෙලේම මේකින් කරනවල මේ පරිගණකයේ නිද්‍රාගත කරනවා. හරිද? සියලු අරගෙන තියෙන ඇප්ලිකේෂන් ඔක්කොම හાર્ඩ් ඩිස්ක් එකේ ඒ විදිහටම තියලා පරිගණකයේ හොඳට නිද්‍රාගත කරනවා. ඒකට ස්ලීප් වලට වඩා අඩු විදුලියක්ලු මේ හයිබර්නේෂන් කියන එකේ පාවිච්චි කරන්නේ. ඉතින් සමහර කම්පියුටර්ස් වල ඒ ඔප්ෂන් එකක් තියෙනවා. රීස්ටාර්ට් නැවත ආරම්භ කරන්න පුළුවන්. හරිද? කිසි කාර්යයක් ඒ කාර්යය වන්නේ පරිගණකයේ වසා දමා නැවත ආරම්භ කිරීමයි. හදිසි අපි අදම කම්පියුටර් එක ස්ටක් වෙනවා. වැඩ කරෙද්දී හිර වෙනවා. මොකක් හරි වෛරස් එකක් වෙන්න පුළුවන්, නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකේ ප්‍රොබ්ලම් එකක්, RAM එකේ ගැටලුවක් වුණාලා හිර වීමක් වෙනවා කියන්නකෝ, නැවත ස්ටක් වෙනවා කම්පියුටර් එක. අන්න ඒලට අපි රීස්ටාර්ට් කරන්න පුළුවන්. රීස්ටාර්ට් කරලා කම්පියුටරේ නැවත පණ ගන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන විදුලිය ඒ විදිහටම පරිගණකයේ තිබියදී OS එක විතරයි නැවත ස්ටාර්ට් කරන්න. ෂට් ඩවුන්. ෂට් ඩවුන් කියන්නේ කම්පියුටර් එකේ කාලය ඉවර වුණාම අපි වැඩ කරලා ඉවර නම් වහලා දානවා කියන්නේ. සටහන Windows අනුවාදනයේ මත පදනම මෙනු විකල්ප වාගේ සියලු දේවල් වෙනස් වෙනවා. රීසයිකල් බින්. රීසයිකල් බින් කියන එක දන්නවා ස්වයං ප්‍රතිචක්‍රීකරණ බඳුන යනු මාතෘකා යනු මකා දැමූ ලිපිගුණ ගබඩා කර ඇති කුඩා කූඩයකි. එදින රීසයිකල් බින් ඕනම් පරිගණකයක සිස්ටම් අයිකන් එකක් හරි ඩෙස්ක්ටොප් එකේ තියෙනවා. රීසයිකල් බින් එකට සාමාන්‍යයෙන් ඉඩ ප්‍රමාණයක් ගන්නවා. හાર્ඩ් ඩිස්ක් එකෙන් 10ක් විතර වගේ ඉඩ ප්‍රමාණයක් රීසයිකල් බින් එකේ තියාගන්න. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ C පාර්ට් එකෙන් යම් ඉඩ ප්‍රමාණයක් ගන්නවා. 10ක් විතර වගේ C පාර්ට් එක හොඳට දන්නවා. මැකුවොත් කිසියම් දෙයක් අනවශ්‍යයි කියලා බොහෝ වෙලාවට 95ක් විතර 98ක් 99ක් විතරම රීසයිකල් එකට යනවා. හරිද? ඒ රීසයිකල් එකට ගියපුවම අපිට පොඩි ආරක්ෂාවක් තියෙනවා. මොකද්ද? කොයි වෙලාවක හරි රීසයිකල් බින් එකේ තියෙනවානේ කියන මතය අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ මකපු දේ නැවත ඌමනා වුණොත් අපිට අන්ඩු කරලා එහෙම ගන්න බෑ. ෆයිල් එකක් මැකුවොත්, ෆෝල්ඩර් එකක් මැකුවොත්, සින්දුවක් මකලා දැම්මොත්, වීඩියෝ එකක් මකලා දැම්මොත් ඒක කෙලින්ම රීසයිකල් බින් එකට යනවා. ඒ දෙක තමයි ඩිෆෝල්ට් හදලා තියෙන්නේ. අපිට පුළුවන් ඒ රීසයිකල් බින් එකේ තියෙන එකක් නැවත රීස්ටෝර් කරගන්න. නැවත පිහිටව ගන්න පුළුවන්. ඒ ෆයිල් එක මත රයිට් ක්ලික් කරලා රීස්ටෝර් ක්ලික් කරාට පස්සේ නැවත අපිට ඒ ෆයිල් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් රීසයිකල් බින් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා පිරිසිදු කරලා දාන්න empty recycle bin කියලා. empty recycle bin කියපුවම අපිට recycle bin එකේ තියෙන ඔක්කොම ටික නැති වෙනවා. දැන් මගේ මේ කම්පියුටර් එකේ recycle bin එක මේ recycle bin එකේ තියෙනවා ෆයිල්ස් කීපයක්. ෆයිල්ස් කීපයක් තියෙනවා. මම මේක උඩ ක්ලික් කරාම ඒ ෆයිල් එක අපිට මකලා දාන්න පුළුවන්. හරිද? මේක අපිට මකන්න ඕන නම් delete key එක ගහපුවම මැකෙනවා. ඔන්න අහනවා මකන්නද කියලා. yes කියපුවම මකලා දානවා. මේක ඕගොල්ලෝ දන්නවා. හරිද? මොකද යාම මැකිලාම ගියා. ඉතින් මේක ආයෙ ගන්න බෑ ඒක. හැබැයි මේ ෆයිල් එක අපිට ඕන රීස්ටෝර් කරන්න පුළුවන්. හරිද? මෙයාව රයිට් ක්ලික් කරලා අපිට පුළුවන් රීස්ටෝර් කරන්න කියලා. රීස්ටෝර් කරපුවම මොකද වෙන්නේ? නැවත තිබ්බ තැනට ගියා. ඔයා දකින්න ඇති. හරි? මම control z ගහපුවම මේක නැවත ආවා. control z දෙක මෙතෙන්ටත් වැඩ කරනවා. ඒ වගේ මේ ටික ඔක්කොම මකන්න ඕන නම් මොකද කරන්නේ? හරිද? empty recycle bin කියපුවම මේ ටික ඔක්කොම එයා අහනවා මැසේජ් එකක්. මම මකලා දාන්නද ඔක්කොම කියලා yes කියපුවම නැකෙනවා. එතකොට control z ගහුවා එහෙම කියලා අපිට ගන්න බෑ. හරි. ඉතින් recycle bin එක කියන්නේ කිසියම් ඉඩ ප්‍රමාණයක් අපිට ලබා දෙනවා පරිගණකයේ hard disk එකෙන් සාමාන්‍ය 10ක් විතර. ඒ 10 අපි අරගෙන මකන දේවල් తాවකාලිකව තියාගන්න පොඩි ඩස්බින් එකක්. ඉතින් මේ ඩස්බින් එකේ තියෙන දේවල් අපිට නැවතත් ඕන නම් ගන්න පුළුවන් ගිහලා රීස්ටෝර් කරලා. හැබැයි අත්‍යවශ්‍යම නැත්නම් hard disk එකේ 10ක් මේක තුල තියාගෙන ඉන්න නිසා අපරාධ hard disk එකේ ඉඩක්නේ පාවිච්චි වෙන්නේ නේද? එහෙනම් ඒ hard disk එකේ ඉඩ අපිට නැවත ගන්න ඕන නම් මොකද කරන්නේ? empty recycle bin කියලා ස්ථිරව මකලා දානවා. ඉන්ටර්නෙට් ඔප්ෂන් කියනකොට අන්තර්ජාල බ්‍රවුසර් එක බ්‍රවුසර්ස් ගැන අපි කතා කරන්නේ.
කෙටිමන් යතුරු ප්‍රධාන තිරේ හෝ පහළ මෙනු තීරීප වගේ දේවල් මෙම ස්ථාන දෙකේම ඒ සොයාගත නොහැකි නම් සියලු වැඩසටහන් එහි ලැයිස්තු කර ඇති වෙන. එතකොට අත්‍යවශ්‍යම අපි ෂෝට්කට් කී නැත්නම් ප්‍රධාන තිරේ හෝ පහළ මෙනු තීරුවේ පහත රූපේ දක්වන බැරි ලබාගත හැකියි. ඒ කියන්නේ මෙන්න මේවා අපිට ගන්න පුළුවන් ඉන්ටර්නෙට් ඔප්ෂන් කියලා. හරිද? මෙම ස්ථාන දෙකේම සොයාගත නොහැකි නම් සියලු වැඩසටහන් එහි ලැයිස්තු කර ඇති බැවින් මේ මෙනුවට යන්න. මෙතන ගිහලා ක්ලික් කරලා අපිට පුළුවන් මෙනු එකෙන් ගන්න. ඉතින් ඉන්ටර්නෙට් ඔප්ෂන්ස් වලදී ගොඩාක් ඔයාලට මෙන්න මේ ටියුට් එකේදී මේ පෙන්ලා තියෙන මොකද්ද? browsers කරන. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එහෙම නැත්නම් Microsoft Edge කියලා දැන් එන්නේ එක. ඒ වගේම browsers අපිට ගන්න පුළුවන් Google Chrome, Mozilla Firefox, Opera ඒ වගේ දේවල් මේක ඇතුලේ මේ ටාස්ක් බාර් එකේ තියෙනවා. අපි ඒ කොටස එක බලමු තා ටිකක් යන්න පුළුවන්ද කියලා. ටිකක් කරමු කරලා ඊළඟ දවසට ඒ කොටස ඉතුරු කරමු. මොබයිල් කම්පියුටර්ස් දැන් මම හිතන්නේ අපි මේ කතා කරගෙන යන්නේ ළමයිට හොඳට තේරෙනවා ඇති අපි මේ කතා කරගෙන යන්නේ මොනවද කම්පියුටර් සයන්ස් පරිගණක විද්‍යාව ගැන. හරිද? ඒකට ICT වල එක කොටසක් තමයි පරිගණක විද්‍යාව කියලා අපි මුල්ම පාඩම ඉගෙන ගත්තා. ජංගම පරිගණක. මොබයිල් කම්පියුටර්ස්. හරිද? අපිට ජංගම කියනකොටම ආය වෙන කියන දෙයක් නැහැ. අරගෙන යන පහසුවෙන් අරගෙන යනවා කියන එක තමයි ජංගම කියන එකෙන් කියන්නේ. ඒතර මොබයිල් කම්පියුටර්ස් තියෙනවා මේ රූප සටහනේ තියෙන හැම දෙයක්ම ලෝකෙ මිනිස්සු පාවිච්චි කරනවා. මේවා අපිට බැලුවමට සමහරවා කියන්නත් පුළුවන්. සමහර ඒවා හැබැයි කියන්න බෑ. ඒක බලලම ඉගෙන ගන්න ඕනේ නම මොකක්ද කියලා. ඒතර අපි හිතුවපොම කම්පියුටර් කියන්නේ මේ ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකක් කියලා ලොකු වැරද්දක් අපි කරගන්නේ. කම්පියුටර් කියනවා චාල් සංඛ්‍යාවල් ලෝකේ තියෙනවා. අපි අතේ බදින ඔරලෝසුවත් කම්පියුටර් එකක්. සමහරට ඔළුවේ දාන තොප්පියත් කම්පියුටර් එකක්. හරිද? සාක්කුවේ ගහගෙන ඉන්න පෑනත් කම්පියුටර් එකක්. නේද? ඉනේ බඳින පටියේ කම්පියුටර් එකක්. ඉතින් ඒකේ පාවිච්චි කරන්න පුළුවන් කම්පියුටර් විවිධ තැන්වල ඒවා මොබයිල් කම්පියුටර්ස් ඔක්කොම. ජංගම පරිගණක යන නිශ්චිත ස්ථානයකට භෞතිකව සම්බන්ධ නොවන පද්ධති වන අතර ඒවා ඕනම වෙලාවක ඕනම තැනකට ගෙන යා හැකි බැවින් මේවා ජංගම පරිගණක වේ. ජංගම පරිගණක තාක්ෂණයේ බැටරි එක තුල විදුලි ගබඩා කරගෙන යයි. එබැවින් එයට ස්ථාවර විදුලි බලයක් අවශ්‍ය නොවේ. එහෙනම් මේ වගේ තවත් විශේෂයක් තමයි තැන තැන අර යන්න පුළුවන් වගේම මේ වගේ විදුලිය ගබඩා කරගන්නේ බැටරි එකක් තුල ෆෝන් එකක් කිව්වොත් වාදාන්න බැටරි එකක්. ඒ වගේම එයාට නිතරම ස්ථාවර බලයක් විදුලිය ප්ලග් කරලා තියාගන්න ඕනේ නැහැ. ජංගම පරිගණක කම්බි හරහා අන්තර්ජාලය සම්බන්ධ කළ හැකියි. හරිද? මේවා කේබල් හරහා අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. නැතොත් සම්බන්ධතාවය රහන් රහිත මෙන්ම Wi-Fi හෝ Bluetooth තාක්ෂණය හරහා විය හැකියි. එක්ක වයර්ලස් නැත්නම් වයර්ලස් මේ දෙකෙන්ම සම්බන්ධ කරන්න පුළුවන් අන්තර්ජාලයත් එක්ක. ඒ හා සමානව එය අතේ ගෙන යා හැකි ස්වයං බලයෙන් ඉන්බිල්ට් බැටරි නිසා වන අතර රහන් රහිත තාක්ෂණික පරිගණක උපාංගයකින් පුරවා ඇත. මේක අතේ ගෙනියන්න පුළුවන් ස්වයං බලයක් තියෙනවා බැටරියක් තියෙනවා ඒ වගේම රහන් රහිත තාක්ෂණික පරිගණක උපාංග වලින් පුරවා තියෙනවා. රහන් රහිතයි වයර් ගොඩක් නැහැ. වයර්ලස්ව තමයි මේක වැඩ කරන්නේ. The types of mobile computer device ජංගම පරිගණක උපාංග වර්ග. ජනප්‍රිය ජංගම උපාංග පරිදි වෙනවා. ලැප්ටොප් දන්නවා ලැප්ටොප් ඩෙස්ක්ටොප් පරිගණකයේ අතේ ගෙන යා හැකි අනුවාදයක්. උකුල් පරිගණක කියලා කියනවා. නෝට්බුක් අතේ තියන වැඩ කරන සහැල්ලු අතේ ගෙන හැකි පුංචිලික පරිගණක නෝට්බුක් මේ වගේ මිනිස්සු මේවා තියාගෙන වැඩ කරනවා ඔය එක්සිකියුටිව් ඔෆිසර්ස් වගේ. ටැබ්ලට් සාපේක්ෂව හෑන්ඩ් ස්ලයිඩ් හැඩති ජංගම පරිගණකයකි. හරිද? අතෙන් ස්ලයිඩින් කරන්න පුළුවන් ඇඟිල්ලෙන් එහාට මෙහාට කරන්න පුළුවන් ටැබ්ලට් එකක්. ඒකේ සිස්ටම් එකයි මොනිටර් එකයි ඔක්කොම එකට තියෙන. ෆෝන් එකකට වඩා විශාලයි. ෆෝන් දෙකක් තුනක වගේ විශාලත්වයක් තියෙනවා. ස්මාර්ට්ෆෝන්. හරිද? ජංගම දුරකථනයක් කරන පරිගණක අංග බොහෝමයක් සහිත අංග සම්පූර්ණ ජංගම දුරකථනය. සාමාන්‍ය අපි normal phone පාවිච්චි කළා ඔය Nokia මේ මතක ඇති. දැන් ආවා ස්මාර්ට්ෆෝන්. ස්මාර්ට්ෆෝන් කියන එකේදී ගොඩක් වෙලාවට ඒක ස්ලිම් වෙලා එන්නේ. පැටලි ගොඩක් ස්ක්‍රීන් එක විශාලලා තියෙනවා. ඩිස්ප්ලේ ස්ක්‍රීන් එකක් තියෙනවා. කලර් අපිට බලා ගන්න පුළුවන්. ස්ටෝරේජ් එකක් තියෙනවා මෙමරි. ඒ වගේ ප්‍රොසෙසර් එකක් තියෙනවා.
ඒ වගේම ඔපරේටින් සිස්ටම් එකක් එක්ක මේක වැඩ කරන්නේ. ස්මාර්ට්ෆෝන් ගායේ කම්පියුටර් එක තියෙන සියලුම ලක්ෂණ මේ ෆෝන් එකේ තියෙනවා. personal digital assistant PDA personal digital assistant කියන්නේ පුජ්‍යලික ඩිජිටල් සහකාර නැත්නම් PDA කියලා කියන්නේ. එය පොකට් පරිගණක ලෙස වඩා ජනප්‍රිය පරිගණක උපකරණයක්. ඒ බොහෝ දුරට ගණනය කිරීම, අන්තර්ජාලයට පිවිසීම, විද්‍යුත් ඇපැල්ලීම් සහ ලැබීම, තීරුකේත පරිලෝකනය, ඒ කියන්නේ බාකෝඩ් රීඩර් වගේ දේවල් කියවන ගුවන් විදුලියක් හෝ ස්ටීරියෝ එකක් ලෙස භාවිතා කිරීම, පරිගණක ක්‍රීඩා කිරීම, වීඩියෝ පටිගත කිරීම, යතුරු ලියනය කිරීම, වචන සැකසීම, ලිපින පොතක් ලෙස භාවිතා කිරීම, සෑදීම සහ ලිවීම, පැතුරුම්පත් ගෝලීය ස්ථාන පද්ධතිය, අර ස්ථානගත කිරීම පද්ධතිය, GPS කියලා කියන්නේ ඔරලෝසුවක් සහ දිනදර්ශනයක් බලන්න කොච්චර ඒ වැඩ කරන කොටසක් කරනවද අපේ දිනදා ජීවිතේට අවශ්‍ය. මේ රතු පාට කරලා තියෙන සියලු දේවල් එදිනදා ජීවිතේට අවශ්‍ය නේද පුතේ? දැන් ඔයාලට පේනවද මේ රතු පාට කරලා තියෙන දේවල් දිහා ඔයා හොඳින් බලන්න ඕන. දැන් මම මේ අමාරුවෙන් කියවනවා වගේ ඔයාටත් පේනවා. දැන් මට අද පොඩි උගුරේ අමාරුවක් තියෙනවා. ඉතින් ඒ තිබීදිත් මම මේ දේශනේ කරගෙන යන්නේ ඔයාගේ යහපත පිණිසමයි. මොකද මේක එක දවසක් හරි අතහැරුණොත් ඔයාට කම්මැලි තිනවා නේද? අපිට පේනවනේ අපි 25ක් 20 30ක් වගේ අතර ප්‍රමාණයක් තමයි ලෙසන් එකේ ඉන්නේ. නමුත් 80 ගාණක් සල්ලි බැඳලා තියෙනවා. ඒගොල්ලෝ මොනවා කරන්න හිතා ඉන්නවද දන්නේ නැහැ. නේද? ජීවිතේ කොහේ ඇත්තනක අතරමං වෙලා. අඩුම තරම් පොඩි වෙලාවක්වත් මේ ලෙසන් එකකට අවිල්ලා යන්න ඕනේ සල්ලි බැඳලා බොරුවට ඉන්නේ නැතුව. කොහොමවත් කමක් නැහැ. ඉතින් මගේ පැත්තෙන් කරන්න ඕන සියලු දේවල් මම කැම්පස් එක වෙනුවෙන් කරලා දෙනවා. ඒ ඉන්න ළමයි ටික ප්‍රයෝජනයක් ගනි. මම දන්නේ අනිත් අය නම් විභාගයේම පාස් වෙයිද කියලා. මම ඒක නිතරම කියනවා. මේ වීඩියෝ එකෙත් මම බලන කෙනෙකුට ඇහෙන්න ඒක කියලා තියෙනවා. ඉතින් අපිට මේවා හරි වැදගත්. මේවා අපි ප්‍රශ්න අහලා ඕගොල්ලොන්ගෙන් උත්තර ගන්න එක නෙවෙයි වැඩේ තියෙන්නේ. ඔයාගේ ජීවිතයට මේක එකතු වුණාද? මේ PDA කියන එක මොකක්ද? දැන් අපි කම්පියුටර් කියලා නිකන් ඔය ලැප්ටොප් එක, ඩෙස්ක්ටොප් එක නැත්නම් වැඩිම වුණොත් අපි ටැබ්ලට් එකකට යයි. PDA එකක් පාවිච්චි කරන්නේ නැහැ නේ කවුරුත්. එතකොට ඒක පාවිච්චි කරන්න වෙනවා ඔයාට ඔයාගේ ඉහළ නිල තනතුරු වලට යන දවසට. මේ ලංකාවේ වගේම පාවිච්චි කරන අඩුයි. නමුත් ලෝකේ ගොඩක් අය පාවිච්චි කරනවා. මේ කවුන්ටන්ට්ස්ලා වගේ ඉන්න අය ලංකාවේ පාවිච්චි කරන ડોක්ටර්ස්ලා වගේ අය පාවිච්චි කරනවා. එම කාර්ය බහුල අය පාවිච්චි කරනවා. ඉතින් අපිටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි නොකරත් මේ වගේ තියෙන විශේෂාංග අපිට හරි වැදගත් වෙනවා. හරිද? portable data terminal PDT අරක ඇවිල්ලා PDA ඒ කියන්නේ personal digital assistant. ඒ වගේම portable data terminal PDT අතේ ගෙන යකි දත්ත පර්යන්තේ. හරිද? අපිට data උරේක තියාන වගේ data packet එකක් අරන් යන්න පුළුවන්. මේ පරිගණක උපාංගයක් වන අතර මේ බොහෝ දුරට රහන් රහිත සම්ප්‍රේක්ෂණ කරලා දත් ඇතුළු කිරීමට ඕ ලබා ගැනීමට භාවිතා කරයි. හරිද? VLAN හෝ VWAN wireless LAN එම හෝ wireless WAN කියන එකයි මේ PDT කියන එක කියන්නේ. හරිද? දත්ත අපිට ඕන තරම් ප්‍රමාණයක් ස්ටෝර් කරගෙන අරන් යන්න පුළුවන්. mobile data terminal. mobile data terminal කියන්නේ MDT ජංගම පර්යන්ත ජංගම දත්ත පර්යන්තය. බලන්න අපි ඒක ටැබ් එක වගේ පරිගණක උපාංගයක් වන අතර පොලිස් කාර්, කුලී රථ, මිලිටරි සැලසුම්, සේවා ට්‍රැක්, වාණිජ ට්‍රැක්ටර්, කූරියර් වාහන, ධීවර යාත්‍රා ආදී භාවිත වෙනවා නේද? සමහරටම දැකලා තියෙනවා නේද? තමන්ගේ වාහනේ වුණත් මේක තියාගෙන යන්න පුළුවන්, අපිට ගහගෙන යන්න පුළුවන් කේබල් එකකින් කනෙක්ට් කරගෙන. හරිද? එතකොට MDT කියන්නේ මොබයිල් ඩේටා ටර්මිනල් එකක් අපිට තියාගෙන යන්න පුළුවන්. Ultra Mobile Personal Computer. Ultra Mobile Personal Computer කියන්නේ UMPC. හරිද? ඒ ටැබ්ලට් පරිගණකයේ කුඩා ආකාරය. ටැබ්ලට් කියන එකේ කුඩා ආකාරය. නිකන් සාක්කුවේ දාගෙන යන්න පුළුවන් කැල්කියුලේටර් එකට වඩා පොඩ්ඩක් ලොකුයි. right. ඉතින් ඒ වගේ ජංගම උපකරණ ගණනාවක් අපිට මේ ජංගම පරිගණක ලෙස හඳුනා ගන්න පුළුවන් විශේෂාංග ගණනාවක් යටතේ. අපි ඒ ලෙසන් එක ඒ විදිහට ඉවර කරනවා. ඊළඟ දවසේ ඉඳලා තව අපි දවස් මම හිතනවා 3ක් 4ක් වගේත් කරන්න වෙයි මේ තියෙන ටික ඉවර කරන්න. කොහොමද අපි ඉවර කරමු. වේගෙන් ගිහිල්ලා වැඩකුත් නැහැ. උවමනා ටික කරන්නත් ඕනේ. software programming කියන කොටස අපි ඊළඟ දවසේ කතා කරනවා. right ඊළඟ ලෙසන් එකට ඔහොමම ඉන්න. ඊළඟ access අපි අද පටන් ගමු.